කේතකී ගමන ආරම්භ කළ මොහොතේ පටන්ම කල්පනාවක ගැලියුන්න. පාර දෙපසූ සුන්දර කුඹුරු යායවල් රබර් වතු කුඩා මැටිගෙවල් වලට පවා ඇගේ අවධානය යොමුුණේ නෑ. වෙනදා නම් ඇය මේවා දෙස ආසාවෙන් බලමින් ගමන් කරනවා. ඇය කල්පනාව මදකට නවතා ඇයට පසකින් අසුන්ගෙන සිටි ඇගේ සැමියා වන සහන් දෙස බැලුවා. ඇයට අතීතය නැවත සිහිපත් වුණා. සහනුත් කේතකිත් විවාහ වී වැඩි කාලයක් නෑ. සහන් යනු ධනවත් ව්‍යාපාරිකයෙකුගේ බාලපුත්‍රයා. ප්‍රේම සම්බන්ධයකින් විවාහ වූ ඔවුන් දෙදෙනා බොහෝ ආදරයෙන් ජීවත් වුණා. එහෙත් දැනට මාසයකට කලින් සිදු වූ මාරක රියානතුරකින් සහන් දිවි කලවා ගත්තේ 99. එම සිදුවීම මතක් වන විට දැන් පවා කේතකී බයෙන් තැති ගනී. සහන් ජීවිතයත් මරණයත් අතර සති එකහමාරක් සටන් කළා. ඔහු කෝමා තත්ත්වයට පත් වුණා. වෛද්‍යවරුන්ගේ මතය වුණේ ඔහුගේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු තබාගත නොහැකි බවයි. අවසානයේ කාගෙත් සිත් පුදුමයෙන් හා සතුටින් පුරවාලමින් සහන් සිහිය ලැබුවා. කවුරුත් කල්පනා කළේ ඒ ඔහුගේ වාසනාව බව. වෛද්‍යවරුන් පැවසුවේ ඔවුන්ගේ කාර්ය අවසන් වී ඇති නිසා ඔහුව නිවසට රැගෙන යන ලෙස. ඒත් නිවසට ආපසුත් සහන් පෙරමෙන් නොවුණා. ඔහුගේ අමුතුම වෙනසක් තිබ්බා. එය ඔහුගේ හිතමිතුරු කාහටත් ඉක්මනින් වැටහුණා. ඔහු තවමත් සුවවෙමින් සිටින නිසාත් ඔහු මුහුණපෑ භයානක රියානතුරේ බලපෑම නිසාත් ඔහුගේ මේ වෙනස්කමට හේතුව බව වෛද්‍යවරුන්ගේ මතය වුණා. එම නිසා ඔවුන් සහන්ගේ දෙමාපියන්ට පැවසුවේ ඔහුව මෙම කොළඹ කල්ලබලකාරී පරිසරයෙන් කොහේ හෝ පිටිසර නිස්කලංක පෙදෙසකට යවන ලෙසයි. ඒ අනුව සහන්ගේ දෙමාපියන් සුන්දර නෙළුම් ගම නැමැති ගමට සහන්වත් කේතකීවත් පිටත් කරා. ඔවුන්ගේ තනි නොතනයට සහ නිවසේ වැඩපල කිරීමට ගමෙන්ම මැණිකා සහ බණ්ඩේ නැමැති මහලු යුවලක්ද සේවයට ගෙන තිබුණා. තවද සහන්ට තවම රිය තනිව පැදවිය නොහැකි නිසා ඔවුන්ගේ රියදුරු කපිලත් ඔවුන් සමග පැමිණුණා. මේ ඔවුන් යමින් සිටියේ නෙළුම් ගමේ සහන්ගේ පියා විසින් ඔවුන් වෙනුවෙන් මිලදී ගන්නා ලද නිවස වෙතට. එහි යන අතරතුර එහා පස සිටි තම සැමියා දෙස කේතකී වරින් වර බැලුවේ ඔහුව කතාවට අල්ලගන්න. වෙනදා නම් ඔහුත් ඇයත් මෙවන් ගමනක් යද්දී සුහද කතා බහ දෝර ගලනවා. එහෙත් දැන් සහන් බොහොම නිහඬයි. ඒත් ඔහුද වරින් වර කේතකී දෙස බලයි. ඔහුගේ බැල්ම අමුතු යැයි ඇයට බොහෝ විට සිතේ. පැය 3ක ගමනින් ඇය තෙහෙට්ටුවට පත් වී සිටියා. ඊටත් වඩා සහන්ගේ අසනීප තත්ත්වය ඇයට මහත් දුකක් වුණා. ඇයට වුමනා වුණේ තම සැමියා කෙසේ හෝ පෙර තත්ත්වයට ගෙන එන්න. ඒ වෙනුවෙන් ඕනෑම දුකක් විඳීමට ඇය සැරසී සිටියා. ඔවුන් නිවස වෙත ළඟා වන විටත් 4 වටින් කළුවර වැටී තිබුණා. මැණිකත් බණ්ඩත් ඔවුන් පිළිගැනීමට ඉදිරියට ආවේ මුව පුරා රැඳි සිනාවකින්. ඔවුන් දෙදෙනා කරුණාවන්ත යෝලක් බව කේතකයට සිතාගන්න පුළුවන් වුණා. ටිකක් පරක් වුණා මාමේ. කේතකී බණ්ඩේට කටපුරා මාමේ යයි ඇමතීම නිසා බණ්ඩි සතුටට පත් වුණා. හරිම නිහතමානී දරුවෙක්. ලොකු කමක් ගෑවිලවත් නැහැ. බණ්ඩි හිතුවේ එහෙම. කපිල ඔවුන්ගේ බඩු නිවස වෙත රැගෙන ගියා. ගම්බද වුවත් එම නිවස ඉතා සැපපාසු අන්දමට අලුත් වැඩියා කර තිබුණේ සහන්ගේ පියා විසින්. කේතකී ඉක්මනින්ම සහන්වත් රැගෙන නිදන කාමරය වෙත ගියා. සහන් මම ටක් ගාලා වොෂ් එකක් දාගෙන එන්නම්. ඔයා හාන්සි වෙලා ඉන්නකෝ. ඔවුන් රෑ කෑමද ඉක්මනින් ගෙන නින්දට ගියා. කේතකීටද ඉක්මනින් නින්ද ගියා. කේතකී ඔයාට මාව ඇහෙනවද? කේතකී මාව ඇහෙනවද? සහන්ගේ හඬින් කේතකී ගැස්සිලා හැරුණා. ඇය අසල සහන් සුවසේ නිදයි. ඇය දැක ඇත්තේ සුපුරුදුම සිහිනය බව ඇය වටහා ගත්තා. ඇයට මෙම සිහිනය මහත් ප්‍රහෙලිකාවක්. සහන් රියානතුරට පෑ දවසේ සිට
නොකඩවාම හැම රැයකදීම ඇය මේ සිහිනය දැක අවදි වුණා. සහන් කොහේදෝ අන්ධකාරයක සිට ඇය අමතනවා. ඔහු පවසන්නේ එකම දෙයක්. ඒ ඔහුට උදව් කරන ලෙස. ඇය නැවත නිදන්නට උත්සාහ කළා. මෙසේ දින කිහිපයක් ගෙවී ගියේ සාමාන්‍ය පරිදි. එක් දිනක් සවස කේතකීට පන්සල් යාමට සිතක් පහළ වුණා. සහන්, අපි දෙන්න පන්සල් ගිහින් යමුද? කේතකි, මට ටිකක් අමාරුයි අද යන්න. අපි වෙන දවසක යමු. ඔයා මැනික එක්ක ගිහින් එන්නකෝ. හරි සහන්, කමක් නෑ. අපි වෙන දවසක යමුකෝ එහෙනම්. මම මැනික එක්ක ගිහින් එන්නම් එහෙනම්. ඇය මැනිකාත් සමග සවස පන්සල් ගියා. බුදුන් වැඳ මල් පුදා ඇය බෝධිය යට ඔහේ වාඩි වී සිටියා. සුදු සර්මක් හා කමිසයක් හැඳගත් මැදිවියේ මිනිසෙක් කේතකී දෙස බලා සිටියා. කේතකී ඔහුව දුටුවා. ඇය ඔහු සමග සිනාසුණා. මේ නෝන මේ පළාත කෙනෙක් නෙවෙයි නේද? ඔහුද ඇය සමග පෙරලා සෝද සිනාවක් සමගම කතාව ඇරඹුවා. නෑ මාමේ, මම මෙහෙ නෙවෙයි. මම කොළඹ ටික කලකට මෙහෙ ආවේ. නෝනා, මම සාමාන්‍යයෙන් අඳුරන්නේ නැති අය එක්ක වැඩි කතා බහක් නෑ. ඒත් මේ නෝනව දැක්කම මට හිතුණා නෝනට ළඟදීම මගේ උදව් ඕන වෙයි කියලා. මේ නෝන නොදන්නව වුණාට නෝන ඉන්නේ භයානක අනතුරක. නෝන ගාව ලොකු අන්ධකාරයක් පෙන්눔 කරනවා. ටිකක් පරිස්සමෙන් කල්පනාවෙන් ජීවත් වෙන්න නෝන. ඒ සමගම බුදුන් වැඳ අවසන් වූ මැනිකා ඔවුන් අසලට පැමිණියා. මේ සියාතු ගුරුන්නාන්සේ නොය. මම මේ ඈත තියා දැකලා බැලුවා අපේ නෝනත් එක්ක කවුද මේ බර කතාවක කියලා. ගුරුන්නාන්සේ පන්සල් ආවයි? ඔව් මැනිකා. එහෙනම් මං ගොහින් එන්නම්. වැඩ ගොඩක් තියෙයි කරන්න. එසේ කියා ඔහු එතනින් ඉවත් වුණා. කවුද මැනිකා නැන්දේ? ඒ තමා නෝනේ අපේ ගමටම ඉන්න ගුරුන්නාන්සේ. බොහොම බලගතු කෙනෙක්. ඕනම යකෙක් මට්ටු කරයි. ඒකත් එහෙමද නැන්දේ? කේතකී සියාතු කියූ දේවල් ගැන නැවත සිතුවා. ඇය ඔහු පැවසූ දේවල් ගැන මැනිකාට කිසිවක් පැවසුවේ නෑ. මේ ගම්මුන්ගේ හනමිටි අදහස් යැයි ඇය සිතුවා. සහන්ගේ ප්‍රශ්නයට අමතරව තවත් ප්‍රශ්න ගැන සිතීමට ඇයට වෙලාවක් තිබුණේ නෑ. දුරකථනයේ නාදවන හඬින් කේතකී කල්පනාවෙන් මිදුණා. හෙලෝ අක්කේ, කොහොමද ඔයාලට? හොඳින් ඉන්නව නංගි. කොහොමද මල්ලිට? දැන් ඉස්සරට වඩා සනීපද? ඔව් අක්කේ, දැන් සහන් ටික ටික හොඳ වෙනවා. අපේ දූ පැටියට කොහොමද අක්කේ? අනේ නංගි, මේ කෙල්ල කරදර කරනවා බාප්පි බලන්න ඕන කියලා. අයියා කිව්වා ඉස්කෝලේ නිවාඩු නිසා දුව හොය ඇරලවමු කියලා. අනික මල්ලිත් කෙල්ලට ආදරේ නිසා මල්ලිටත් පාලු නැති වෙයි. අක්කේ, ඒක නම් ෂෝක්. මටත් පාළුවේ මෙහි. දුව එක්කන් එන්න අක්කේ. මම හොඳට බලා ගන්න. හරි නංගි, මම ඉතින් ඔයා ගැන දන්නවනේ. එහෙනම් අයියයි මමයි හෙට දුව එක්කන් එන්නම්කෝ. පෙරදා කතා වූවාසේම සහන්ගේ අයියත් බිරිඳත් එකම දියණිය වූ සනුමිත් නෙළුම් ගමට ආවා. පාළුවෙන් සිටි කේතකී සනුමිගේ පැමිණීම ගැන සතුටින් සිටියා. දියණිය ඇරලා වූ අයියත් බිරිඳත් සවස පිටත් වී ගියා. සහන් තම සහෝදරයාගේ දියණියට තම දරුවෙකුටසේ ආදරය කළා. ඔහුගේ මුළු ලෝකයම උනේ ඇය. කේතකීද සනුමිට ආදරය කළා. එහෙත් මේ ගමනින් සහන්වත් සනුමිවත් සතුටු වූ බවක් නොපෙනුණා. මගේ දූමකෝ නිකන් බය වෙලා වගේ. ඇයි බාප්පි එක කතා කළේවත් නෑනේ දූ තවම. කේතකී පැත්තකට වී සිටින සනුමිගේ හිස අතකා ඇසුවා. අනේ පුංචි, බාප්පි මා එක්ක වෙනද වගේ කතා කළෙත් නෑනේ. වෙනදට නම් මා එක්ක සෙල්ලම් කරන්නත් වෙනවා. හරි මගේ පැටියෝ, ඔයා ගණන් ගන්න එපා. බාප්පිට තවම සනීප නෑනේ. එයා සනීප වුණාම එයා එයි ඔයා එක්ක ඇති තරම් සෙල්ලම් කරන්න. සහන්ගේ මෙම හැසිරීම ගැන කේතකීද පුදුමයට පත් වුණා. ඔහුගේ අසනීප තත්ත්වය නිසා මෙසේ හැසිරෙන බව ඇය සිතුවා.
ඊළඟ දිනේ සානුමි තනිවම එළියට වී කල්පනා කරනු කේතකී දුටුවා. දුව මොනාද අපේ මේ කල්පනා කරන්නේ? දුව මෙහෙ ඉන්න කැමති නැද්ද? මෙහෙ පාළුද දුවට? අපි සෙල්ලම් කරමුද? පුංචි මම රහසක් කියන්නේද? හැබැයි බාප්පිට කියන්න බෑ ඔන්න. අනේ නෑ පැටියෝ මම කියන්නේ නෑ. කියන්නකො බලන්න ඔයාගේ රහස. මේ ඉන්නේ මගේ බාප්පි නෙවෙයි පුංචි. කළුම කළු යකෙක්. සනුමිගේ කතාවෙන් කේතකී පුදුම වුණා. මේ කුඩා දැරියගේ මුවින් එය පිට වුණේ කෙසේද? අනේ පොතේ ඇයි එහෙම කියන්නේ? මේ ඉන්නේ පුතා ගොඩක් ආදරය කරපු බාප්පිනේ. දැන් එයා අසනීපෙන් ඉන්නේ. කේතකී දැරියගේ සිත සනසන්නට වුණා. දැරිය මෙහි ආදාපටන් සහන්ද සිටියේ වෙනදාටත් වඩා අමුතුවයි. සනුමිත් වෙනදා මෙන් දුව පැන ඇවිද සෙල්ලම් කරේ නෑ. ඇය සහන් අසලටවත් යාමට බය වුණා. සනුමිගේ පැමිණීම නිසා සහන් යථා තත්ත්වයට පැමිණීම පහසු වනු ඇතැයි ඈ සිතුවා. එහෙත් දැන් සහන්ද වෙනදාට වඩා වෙනස්. කේතකී මේවා ගැන කල්පනා කොටම වෙහෙසට පත්වී සිටියා. ඊළඟ දිනේ සනුමි කේතකී වෙත දිවාවේ හති දමමින්. කේතකී එවිට කුස්සියේ සනුමිට කිරිහදමින් උන්නා. පුංචි පුංචි සනුමි බියෙන් ගැහෙමින් සිටියා. ඇයි දුව මේ? ඇයි මේ බය වෙලා? දාඩියක් දාලා. පුංචි බාප්පි බාප්පි. අනේ පුතේ මාව බය නොකර කියන්නකෝ. මොකක්ද උනේ? පුංචි බාප්පි කළුම කළු යකෙක් තමා. මම දැන් බාප්පිගේ කාමරයට ගියාම එයා ඩ්‍රැකියුලා වගේ උල් දත් දෙකක් පෙන්නලා මාත් එක්ක hina වුණා. අනේ පුංචි මට දැන් මෙහෙ ඉන්න බෑ. මාව ගෙදර ගෙනියන්නකෝ. සනුමි හඬන්නට උනා. අනේ පුතේ අඬන්න එපා. මම ඔයාව ගෙදර ගෙනියන්නම්කෝ. ඇය සනුමිව කාමරයට ගෙන ගොස් ඇයව නිදි කෙරෙව්වා. සනුමිට ඒ වන විටත් උණ ගැනී තිබුණා. කේතකී සනුමිට බෙහෙත් අරන් දී ඒ රැය පුරා ඇය සමගම සිටියා. සනුමි කිහිප විටක් රැ සිහිනෙන් බිය වී අවදි වුණා. උදෑසන වෙන විට කේතකී තීරණය කොට තිබුණේ සනුමිව අයියටත් අක්කටත් බාර දෙන්න. දුරකථනයෙන් අයියගේ බිරිඳ අමතා සියලු විස්තර පවසා සනුමිව කපිල සමග කොළඹ යවුවා. සනුමි ගිය පසු සහන් සාමාන්‍ය ආකාරයට හැසිරුණා. කේතකීද සනුමි කියූ දේවල් ගැන එතරම් තැකුවේ නැහැ. එදින රැයේදීත් ඇය සුපුරුදු සිහිනේම දැක අවදි වුණා. ඒත් වෙනසකට උනේ වෙනදාමෙන් සහන් ඇය අසර නොසිටීම. ඔවුන්ගේ කාමරයේ දොරද හැරදා තිබුණා. ඇය සෙමෙන් හැරදමා තිබූ දොරෙන් සාලයට පිවිසුණා. සාලේ දොරද හැරදමා තිබුණා. දෙවරක් නොසිතා ඇය සාලේ දොරින්ද පිටතට පැමිණියේ සහන් සොයන්න. ඇයගේ සිතට බියක් ගෙනාවේ ඔහු තනිවම මෙවන් වෙලාවක එළියට පැමිණ ඇති නිසා. එදින සඳ හොඳින් පායා ඇති නිසා මුළු වටපිටාවම එළිය වී තිබුණා. සහන් යැයි ඇය ඇමතුවද පිළිතුරක් නොවුණා. ඇය ගෙවත්ත පිටුපසට සෙමෙන් ඇවිද ගියා. සඳ එළිය නිසා ඇයට තනියම යාමට බියක් දැනුනේ නැහැ. ගෙවත්ත පිටුපස ගස් ළඟින් වැවී මදක් අඳුරු ස්වභාවයක් ගෙන තිබුණා. ගස් අතරින් සහන්ගේ ඡායාවක් මෙන් ඇය දුටුවා. ඇය ශබ්ද නොනගා ඔහු දුටු දෙසට ඇවිද ගියා. ගස් අතරින් ඇය දුටු දේ ඇයටම අදාගන්න නොහැකි වුණා. සහන් අත උනේ පණ ඇති කුකුලේ. ඔහු උගේ කකුල් දෙකින් අල්ලගෙන ගමන් කරමින් සිටියා. කේතකීගේ දෑස් විසල් වී තිබුණා. ඇය ඊළඟට දුටු දර්ශනය ඇයව සිහි නැති කරවීමට ආසන්න වුණා. ඇය ආදරය කළ සහන් එකම යහනක් බෙදාගත් සහන්මද මේ කියා ඇයට සිතාගත නොහැකි වුණා. ඔහු කුකුලා මුවට ලංකොට උගේ ගෙලෙන් ලේ බිව්වා. මේ පිළිකුල් ලොම දැහැ ගන්වන දර්ශනය දෙස තවදුරටත් ඇයට බලා සිටිය නොහැකි වුණා.
ඇය එකිනෙහිම නිවස දෙසට දිවයත්ති කාගේදෝ ඇඟක හැපි බිම වැටුණා. ඔහු දැකීමෙන් ඇගේ සිතට සහනයක් ගෙනාවා. පසුව ඇය දුටුවේ තමාගේ මෙන්ම ඔහුගේ මුහුණෙද තිබූ බියයි. නෝන යමු ඉක්මං කරලා ගෙට. මේ අවෙලාවෙ නෝන මොකට දෙලීට බැස්සේ. මේ අමනුස්යෝ රජ කරන වෙලාව නෝන. කීතකී කිසිවක් නොකියා බණ්ඩි සමග ඉක්මනින් නිවස වෙත ඇවිල්ලා අසුනක ඉඳගත්තා. ඔමත් ඇයට වත්තේරි දුටු දර්ශනය මැවි මැවී පෙනෙන්නට වුණා. නෝනේ මේ වතුර ටික බීලා හිටියනම්. බණ්ඩේ වතුර වීදුරුවක් ඇය වෙත පෑවා. නෝන මේ පළවෙනි දවස නෙමෙයි සහන් මහත්තයා මේ විදිය දෙයක් කරපු. හැම කෙම්මුර දවසකම රෑ 12ට ඔය විදිහට වත්තපල්ලහට යනවා කුකුලෙක් අරන්. මමත් දවසක් වත්තේ අමුතු සද්දයක් ඇවිත් බලන්න ගියාමයි දැක්කේ. මහත්තයාගේ ඇඟට අමනුස්ස බලපෑමක් නෝනා. මේව බල බල ඉන්න හොඳ දේවල් නෙමෙයි. නෝන දැන් ගිහින් නිදාගන්න. මුකුත් නොවිච්ච ගානට ඉන්න. මහත්තයාගේ ඇඟේ ඉන්න අමනුස්සය දැනගත්තොත් අපි මේව දැක්ක කියලා අපි ඉවරයි නෝනේ. එසේ කියමින් බණ්ඩේ නිවස තුළට ගියේ ඇය සාලේ තනි කරමින්. ඇයද ඉක්මනින්ම කාමරයට ගොස් නිදි ලෙස සිටියා. තවත් පැය භාගයකට පසු සහන් පැමිණියා. ඇය නිදි ආකාරයෙන්ම සිටි නිසා ඔහුද ඇඳේ අනික් පස ඇල වුණා. ඇය අසලට නින්දක් නං ආවේ නෑ. මේ කුමන නම් රෝගී තත්ත්වයක්ද? පණ පිටින් සතෙකුගේ ලේබීමට සාමාන්‍ය මිනිසෙකුට හැකිවේද? මෙවන් බොහෝ දෑ ඇය කල්පනා කළා. ඇයට සියාතු ගුරුන්නාන්සේ පන්සලේද කියූ දේ සිහි වුණා. දෙවියනේ, එහෙනම් ඒ මිනිස්සයා කියන්නේ නැත්තේ මේ ගැන වෙන්න ඇති. හිටම යනවා මම බණ්ඩි මාම එක්ක ගුරුන්නාන්සේ හම්බ වෙන්න. මගේ සහන්ව මේකෙන් බේර ගන්න ඕනේ. කේතකී එහෙම හිතුවා. පසුදා උදෑසනම කේතකී බණ්ඩේ අමතා සියාතු ගුරුන්නාන්සේ හමු වීමට තමාට අවශ්‍ය බව පැවසුවා. නෝනා මේ අපේ මැනිකත් එක්ක යන්න. උන්ද දන්නවා සහන් මහත්තයාගේ කතාව. උන්දත් දැකලා තියෙනවා සහන් මහත්තයා බිත්තර අමුවෙන් කටේ හලා ගන්නවා. මම පස්සේ මේවා ගැන කට හොල්ලන්න එපා කියලා මම දැකපු දේවලුත් කිව්වා. උන්ද කිව්වේ මේ ගැන ඉක්මනට නෝන්ට කියලා මොකක් හරි කරලා මහත්තයෝ බේරගමු කියලා. ඒත් නෝන අපි කියන දේවල් විශ්වාස නොකරයි කියලා අපි කරබාගෙන වුණා. ඒත් නෝනම දැක්කනේ ES2කින්ම. පසුව මැනිකත් සමග කේතකී සියාතු ගුරුන්නාන්සේ හමුවීමට ගියා. ඔවුන් එහි යන විට ඔහුගේ පිළ මත වාඩි වී පුස්කොළ පොතක් කියවමින් සිටියා. ඈත තියා ඔවුන් දුටු ඔහු බුලත් විට කහට ගැසුණු දසන් පෙන්වා සිනාසුණා. අද නෝනෙන බව දන්න නිසාම මම අනිත් අය හරෝල ඇරියා. නෝන මෙහෙන් ඇවිත් ඈදි ගත්තනම්. කේතකී පුදුමයට පත් වුණා. අද මෙහි පැමිණෙන බව දන්නේ බණ්ඩේත් මැනිකාත් තමාත් පමණි. එහෙත් සියාතු ගුරුන්නාන්සේ ඒ බව දැනගත්තේ කෙසේද? මැනිකා කියූ පරිදිම ඔහු එසේ මෙසේ පුද්ගලයෙකු නොවන බව ඇය වටහා ගත්තා. කේතකීත් මැනිකාත් ඔහු පෙන්වූ වේවැල් පුටු දෙකක අසුන් ගත්තා. හොඳයි නෝනේ, දැන් මට කාරණේ මුල ඉඳන් කියන්න. අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා. කේතකී සහන් අනතුරට පත් වූ දා සිට සිදූ සියලුම දේ ගුරුන්නාන්සේට කිව්වා. ඔහු මොහොතක් කල්පනා කළා. නෝනා මොනාත් කියන්ට කලින් මට අඳුන බලන්න ඕන. මහත්තයාගේ ඇඟේ ඇත්තටම ඉන්නේ මොකාද කියලා බලලා තමා බෙහෙත් තීරණය කරන්න ඕන. ඔහු එසේ පවසා නිවස තුළ වූ කාමරයට ගියා. එම කාමරේ දොර හරින විට ඉතා මිහිරි සුවඳක් වහනය වුණා. ඔහු කාමරයට ඇතුළු වී දොර වසා ගත්තා. මද වේලාවකින් නැවත පැමිණි ඔහු කතා කරන්නට වුණා. ඔහුගේ පෙනුම ඉතාම බැරෑරුම්. නෝනා මම මෙච්චර කාලයකට
මට්ටු කරලා ඇති මල පෙරේතයෝ භූතයෝ සිය ගාණක්. ඒත් නෝනා මම ඇත්තම කියන්නම් මේ තරම් බලවත් යකෙක් එක්ක මගේ මුත්තවත් හැප්පිලා නැහැ. මූ ඒ තරමට බලවත්. මූ ඇවිත් තියෙන්නේ නිකන් නෙවෙයි ලොකු අරමුණකට. අපිට ඒක ඌගෙන්ම දැනගන්න වෙනවා. අනික අපි දැනටමත් ගොඩක් පරක්කු වැඩි. සහන් මහත්තයා එයාගේ මැගට එන්න බැරිව ඉන්නේ. මහත්තයා නෝනට මේ ගැන අනතුරු අඟවන්න උත්සාහ කරලා තියෙනවා. ඒකයි නෝනට හීන පෙන්නලා තියෙන්නේ හැම රැයකම. නෝන පුළුවන් තරම් ඉක්මනට මේ කලමනා ලකල හැස්ති කරන්ට. හෙට හවසම අපි වැඩේ පටන් ගමු. තවත් සුනංගු වෙලා බෑ. එසේ කියමින් කලමනා ලැයිස්තුව ඔහු කේතකී අත තැබුවා. නෝනා තව එකක්. අමනුස්සයට දැනගන්න තියන්න එපා මේ කිසි දෙයක්. හොඳමයි ගුරුන්නාන්සේ. කියා කේතකීත් මැනිකාත් නිවස බලා පිටත් වුණා. බණ්ඩේ ලවා කේතකී සියලු කලමනා සූදානම් කළා. ගිවිසගත් පරිදිම පසුදා සවස ගුරුන්නාන්සේ පැමිණියේ ගෝලයෙකුත් කැටුවයි. ගුරුන්නාන්සේ දැකීමෙන් සහන් කලබලයට පත් වුණා. නිවසට පැමිණි වහාම ගුරුන්නාන්සේ බණ්ඩේගේ කනට කර යමක් මුමුණන්නට වුණා. ඉන් අනතුරුව පොල්තෙල් දැමූ පිරිසයක් කිනන ලෙස මැනිකාට නියෝග කොට සහන් සිටි ඇඳාසල නතර වුණා. නමුත් ගුරුන්නාන්සේගේ නිහැඩියාව සහ සංසුන් බව කේතකීගේ අවධානය දිනාගත්තා. ළඟ එන උපද්‍රවයක ලකුණු පහළ වී ඇති බැවින් සහන්ගේ මුහුණ කෝපයෙන් වියරු වැටෙන්නට වුණා. මෙවැනි අමනුෂ්‍යයන් සමග ඔට්ටු වී වසර ගණනක පළපුරුද්දක් ඇති ගුරුන්නාන්සේ තම අත ඇති පොල්තෙල් දැමූ පීරිසියට යමක් හඬක් නොනැගෙනසේ මතුරන්නට වුණා. ඔහුගේ එම මැතිරීමත් සමග සහන්ගේ හැසිරීම එන්නම රළු වෙන්න වුණා. එවිටම බණ්ඩේ කැඳවාගෙන ආ තරුණයන් දෙදෙනෙක් සහන්ගේ අත්පා වැරෙන් ග්‍රහණය කරගත් අතර ගුරුන්නාන්සේ තම අතැති බඳුනේ තෙල් ස්වල්පයක් ගෙන වියරුවෙන් විලාප නගන සහන්ගේ හිසේ ආලේප කිරීමෙන් අනතුරුව තත්ත්වය ක්‍රමයෙන් සංසුන් වුණා. තරුණයන්ගේ මීළඟ කාර්යය වුණේ හොඳ ශක්තිමත් පුටුවකට තබා සහන්ව ගලවාගත නොහැකි වන අයුරින් බැඳ දැමීම. මෙතෙක් වෙලා නිහඬව සිටි ගුරුන්නාන්සේ කතාව ආරම්භ කළා. මං හිතුවටත් වඩා කාලයක් මේ ආත්මය මේ ශරීර කූඩුවට වෙලා ඉඳලා තියෙනව දරුවෝ. මේක මේ ශරීරය අතාරින්න නම් නරබිල්ලක් වුණත් ඉල්ලන්න බැරි කමක් නෑ. මම දැනට අපේ කලමනා සූදානම් කරගන්නකම් මේ ළමයට පොඩි ආරක්ෂාවක් කළා විතරයි. අද රැට තමයි අපිට මේ හැම දෙයකම අගමුල හොයාගන්න පුළුවන් වෙන්නේ. උන්ද දැනටමත් අපි කරන කියන දේවල් කොහෙට හරි වෙලා බලාගෙන ඇති. මගේ ඇස්මානෙන් ඈතට යන්න එපා. විශේෂයෙන්ම මේ බවලත් උදවිය. අමනුෂ්‍ය ආත්මය ගැන හොඳින් දන්නා ගුරුන්නාන්සේගේ මේ කතාව සියල්ලෝම සිතට ගත්තා. පැයක් හමාරක් යන විට සියල්ලම සූදානම් වුණා. එකනෙහිම මුළුතැන්ගේ මහන්සිවේ වැඩපළ කරන තරුණයින්ට තේ වක් කරමින් සිටි මැනිකාගේ විලාපය ඇසී සියල්ලෝම එහි දිව ගියා. බෙල්ලේ සහ අත්වල නියපොතු සලකුණු සහිතව මැනිකා බිම වැටී සිටියා. කේතකී වහා ගොස් වතුර වීදුරුවකින් වතුර ටිකක් ගෙන මුහුණට ඉස මැනිකාගේ සිහි එලවා ගත්තා. මැනිකා මොකද වුණේ? ගුරුන්නාන්සේ කිව්ව නේද යනවනම් තනියම යන්න එපා කියලා. මම මේ කට්ටියට තේ ටිකක් හදන්න ආව පුංචි නෝනා. කුස්සියේ ලයිට් එක දාපු ගමන්ම එතන මගේ ළඟ කළු යකෙක් වගේ මිනිහෙක් හිටගෙන හිටියා. මම දුවන්න හදනකොටම ඌ මගේ බෙල්ලෙන් අල්ලගත්තා. මට එච්චරයි මතක. ළමයෝ අර බුදු පහනි තෙල් ටිකක් ගෙනත් මුන්දගේ ඔළුවේ ගන්න. කියන දෙයක් කනකට ගන්නවෑ. මෙහෙම ඉඳලා බෑ.
අපේ වැඩත් පරක්කු වෙනවා. එහෙම කියලා ගුරුන්නාන්සේ මේ භයානක කටයුත්ත පටන් ගැනීමට මුල පිරුවා. තවමත් පුටුවට වී හැම දෙනාම දෙස සාවධානව සහන් බලා සිටිනවා. ඔහුගේ ඇගේ කිසිම අමනුෂ්‍ය ආත්මයක් දැනට නැති වුවද පෙනුම මලානික ගුප්ත බවක් ගත්තා. පැමිණි තරුණයන්ගෙන් කෙනෙක් වරින් වර පැමිණ පුටුවේ බැමි පරීක්ෂා කළා. දැන් හැමෝම මේ ළඟපාතින් වාඩි වුණා නම් මම මේ වැඩේ කරන වෙලාවට කිසි කෙනෙක් මේ ගෙදරින් අඩියක්වත් එළියට තියන්න එපා. මේ ඇවිත් ඉන්න කෙනා මම හිතුවටත් වඩා බලගතු කෙනෙක්. ඒ නිසා මට කවුරු ගැනවත් අවධානමක් ගන්න බෑ. මින් පෙර කිසි දිනක මෙවැනි දෙයක් කියා නැති ගුරුන්නාන්සේගේ මෙම කතාවෙන් සැම දෙනාම බියට පත් වුණා. ගුරුන්නාන්සේ බුදුන් වැඳ වතාවත් කොට මේ බැරෑරුම් කටයුත්තට මුල පිරුවා. සෙමෙන් ආරම්භ කළ මැතිරිල්ල ටිකෙන් ටික වේගවත් වන විට සහන්ගේ හැසිරීමද විරූපී වන්නට වුණා. මෙතෙක් වනතුරු සංසුන්ව සිටි ඔහු දැන් හිස දෙපසට සොලවමින් ආරුඩ වූ සැටියෙන් දගලන්නට වුණා. එක නෙහිම එක් අතක් නිදහස් කරගත් ඔහු කේතකී දෙසට එය දිගු කර මම උඹවත් අරගෙනමයි යන්නේ ලෙසින් කෑගසන්නට වුණා. නමුත් මැතිරිල්ලේ නම් අඩුවක් වුණේ නෑ. තරුණයින්ගේ මාත් වෑයමෙන් නැවත අත ගැටගසා දැම්මා. මැතිරිල්ල නතර කළ ගුරුන්නාන්සේ දුම්බල බඳුනක් සහ හොඳින් ඇවිලෙන පන්දමක් අතැතිව සහන්ගේ කිට්ටුවට ගියා. දැන් කතා කරමු බලන්න. තමුන් කවුද? කොහොමද මේ දරුවගේ ශරීරයට ඇතුළු වුණේ? නමුත් අමනුෂ්‍යයාට එය නොඇසුනාසේ බිම බලා සිටි. එක නෙහිම දුම්මල පහරක් මුදුනට එල්ල විය. උඹට මං කියන දේ ඇහෙනව නේද? කතා කරපන්. කාගේ අවසරයෙන්ද මේ ශරීරය ඇතුළට රිංගුවේ? එයටද පිළිතුරු දීම වෙනුවට අත්වල බැමි ලෙහා ගැනීමට ඔහු දැඟලුවා. ඉවසීම ඉක්ම වූ ගුරුන්නාන්සේ නැවත දෙවාරයක් දුම්මල පහර එල්ල කළා. එවිට සහන්ගේ සැර බාලවී සංසුන් වී පිළිතුරු දීමට සූදානම් වුණා. මම යක්ෂාත්මයක්. මට මේ ශරීරයට එන්න කාගෙන්වත් අවසරයක් නෑ. ඒත් මම මේ ප්‍රාණියට ඇතුළු වෙනකොට මේක වෙන ආත්මයක් තිබ්බෙත් නෑ. මට දැන් මේකව අතෑරලා යන්න බෑ බොලව් යනුවෙන් මොර දෙන්නට වුණා. බෑ කියලා විසඳුමක් නෑ බොල. උඹ මේ ලෝකෙට අයිති නෑ. උඹට හානියක් නොකර කාලිමෑණියුන්ට බාර දීලා නිදහස් කරන්න නම් මේ ශරීරයෙන් දැම්ම අයින් වෙන්න ඕන. නමුත් යක්ෂයාගේ වචනේ වෙනසක් නොවුණා. මීළඟට කළ යුතු දේ දත් ගුරුන්නාන්සේ නැවත මතුරන්නට වුණා. එවිට යක්ෂයා වේදනාවෙන් කෑගසන්නට වුණා. මාව පිච්චෙනවා මම යන්නම් ඒත් මට නිකන් යන්න බෑ. මට බිල්ලක් නැතුව යන්න බෑ. එවිට ගුරුන්නාන්සේ පසෙක වූ මල්ලක සිටි කුකුලෙකු ගෙනවිත් උඹට මේ කුකුල් බිල්ල හැර වෙන කිසිම බිල්ලක් ලැබෙන්නේ නෑ. මේකත් අරගෙන දැන්ම මේ ශරීරයෙන් පිටවයන්. මට කුකුල් බිල්ලක් එපා. මට වෙන ප්‍රාණියෙක් ඕනේ. නැත්තම් මං නරයෙක්වමයි අරගෙන යන්නේ. කෝපාවිෂ්ට වූ ගුරුන්නාන්සේ නැවත මන්ත්‍ර ජප කරන්නට වුණා. නමුත් යක්ෂයා කුකුල් බිල්ල බාර ගැනීමට කැමති වුණේ නෑ. වෙනත් යාගයකදී සිදුවන ලෙස මෙහිදී යක්ෂයා බිල්ලට එකඟ වුණේ නෑ. පැයක පමණ පරිශ්‍රමයක අවසානයේදී උඹලා සේරටම මේකට පසුතැවෙන්න සිද්ධ වෙයි යනුවෙන් කියා යක්ෂයා පිටව ගියේය. ප්‍රතික්ෂේප වුණු කුකුල් බිල්ල තවමත් පනපිටින් මුල්ලක තිබේ. සියල්ල හොඳින් සිදූ ලෙස සියල්ලෝම සුසුම් හෙළුවා.
සිදුවී ඇත්තේ මින් පෙර සිදු නො වූ අනර්ථයක් බව ගුරුන්නාන්සේට සක් සුදක්සේ තේරුම් ගියා. නමුත් වෙනසක් නොපෙන්වාම සහන්ට නැවත අමනුෂ්‍ය බලපෑමක් නොවෙන්නට ආරක්ෂාවක් දැම්ම. යාගේ පවත්වන විට එම නිවසේ සිටි සියලු දෙනාටම ඇපනූල් ගැටගසා මීළඟට කුමන ආන්තරාවක් ඇතිවේදෝයි දෙගිඩියාවෙන් අඳුරේම නිවස බලා පිටත් වුණා. පසුදින උදෑසන උද්‍යෝගයෙන් අවදි වූ කේතකීට තමාට මෙතෙක් කලක් අහිමුව සිටි සහන්ගේ නැවත පැමිණීම මහත් සතුටක් වුණා. ඔවුන් පෙරදින සිදු කළ කටයුත්තේ තැන් තැන්වල ඉතුරු වී ඇති දෑ අස්කරමින් සිටියා. එකින් හිම වත්ත පහලින් ඇසුණු මැනිකාගේ විලාපයට ඔවුන් එදෙසට දිව ගියා. එවිට ඔවුන්ට දැක්කත හැකි වුණේ හදවත සාලිත කරවන දසුණක්. ඒ ගෙදර සුරතලයට ඇති කරන කිරි ගවයාගේ ගෙල අනෙක් පසට කරකවා ඇති ප්‍රාණය නිරුද්ධ වූ මලසිරුරයි. බිල්ල නොගෙන ගිය යකාගේ මීළඟ අරමුණ ගැන බියෙන් සිටි සියල්ලෝම සැනසුම් සුසුම් හෙළුවා.